රූප කර්මස්ථානයේ ගිවං කරනකන් දක්ෂ වෙලා දුර තමන් කෙරේ ස්වයං වේචනික බැලුවොත් තුනෙන් එකක් අහුවෙන වේදනාව. ඊගාවෙක අහුවෙන සංඥාවට මතක තියෙන දේවල් සේරම අපි එකතු කරනවා. මතක හිටින්න නැති දේවල් බයක් විදියට, බීතිකාවක් විදියට, ඩිමෙන්ෂියා කියලා, එහෙම නැත්නම් ෂෝට් මෙමරි එක නැති උනායි කියලා පුදුම බයයි. ඒ අපිට කවදාකවත් නොදන්න ශේෂ්ත්‍රයකට යන්න බෑ. භවනදී යම් වෙලාවක තමයි නොදන්න ශේෂ්ත්‍රයට ගිය ගම ගියාට වැඩිය වේගෙන් ආපහු වෙනවා. ඒ හැටි මම දන්නේ මට මතක නෑ මොනවා වුණාද දන්නේ නෑ කියලා. සංඥා තියෙන හරිය තමයි වෙලජ කරන්නේ. සංඥාව නැත්නම්කට ගියොත් මමයක් නැති වෙනවා. තණ්හාවක් නැති වෙනවා, මානයක් නැති වෙනවා. මේක අතනෑර ඉදිරියට යන්න නම් බුදු සත්‍යාවක් තියෙනවා. මෙතෙන් ආව පාරත් ඇත්තයි. මම කාමයේ කිව්වා සත්‍යයි, රූපේ කිව්වා සත්‍යයි. දැන් ඉන්නේ මේ සංඥාව පිළිබඳ වෙලෙදී මේකත් කියවන්න නම් කරන්න තියෙන්නේ ඕක දැනගෙන කරගෙන කොහොම ඉන්න එකයි කරන්න තියෙන්නේ. කලබල වුණොත් අවුල් වෙනවා කියලා මේ සංඥාදිගෙත් කතන්දරයක් තියෙනවා. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ මේව එනකොට ඒවට පිළියම් වෙන එක. සකස් කිරීම කරන එක. සංස්කරණය කිරීම, අංග සංස්කරණය කිරීම. ඉතින් මේ සකස් කිරීම වැඩි කරන්න ප්‍රශ්න උත්තර වෙනවා. මේ ශිෂ්ටාචාරය වෙන්න අපි සකස් කිරීම වැඩි කරනවා. ඉතින් මේ සංස්කරණ අපි ඔය ඇඟ පොඩ්ඩක් එහෙම කරන එක දක්වලා යනවා. භවනා කරනකොට නලියන හැම දෙයකදීම කරන්නේ පොඩ්ඩක් හරි වැඩි කරනවා සකස් වෙනවා. ඒ සකස් කිරීම වල කෙලවරක් නැහැ. කොයි වෙලාවකරි ඒක බලන්න පටන් අරගත්තොත් මම මේ උදේ ඉඳලා ඇඳ වෙනකම් ඇති දේ ඇති හැටියට වාර ගන්නවත් නැත්නම් මේක හදනවාද කියලා අපි මේකට නිර්මාණශීලී කියලා දාගෙන ප්‍රගතිශීලී කියලා දාගෙන ඒව හදන එකනට තෑගි දෙන්න ලෝකයක් හදාගන්න තියෙනවා. ඇති දේ ඇති හැටියට බාරගත්තොත් ඌ වැද්දේ. ඌ මැට්ටේ. ඌට තේරෙන්නේ නැති එකේ. ඉතින් මේක කොච්චර ඇතුළට බහලා තියෙනවද කියනවනම් අපිට අර රූපේ ගෙවිගෙන යනකොට අපි කරන ආලවට්ටම් ටික නලිය විලදියා බලනකොට මේ සකස් කිරීම ඒක නිකන් අපිට හිතෙන්නේ මේ පෙරපිනක් වගේ කියලා. මට මේ යම් දේවල් කරන්න පුළුවන්කම පෙරපිනක් කියලා. ඉතින් කොයි වෙලාවක හරි තමයි තේරෙන පටන් අරගත්තොත් මේ දෙයක් වෙනස් වෙනකොට බලාගෙන ඉන්න බැරිකමක් අපිට තියෙනවා. වෙනස් කරන බලන්න ඉන්න බැරි කතිය තියෙනවා. මේ දෙයක් වෙනස් වෙන දිහා බලන්න බැරි කතිය නිසා අපි දේවල් සකස් කිරීම කරනවා. හරි අහිංසකයි. ආයේ මේ දෝෂයක් නැහැ. හරිම අහිංසකයි. හැබැයි කොයි වෙලාවෙ මලපයින්වත් නැහැ. මේක ඉතාමත් දරුණු වෙන්නේ අපි තව කෙනෙක් සකස් කරන්න ගිය දවසේ ගෝරි ගොඩයි. අපිට කවදාකවත් බෑ තව කෙනෙක් දිහා බලලා ඒකට වෙන්න අරින්න බෑ. ඒකට අත දාන්න හිතෙනවා. සකස් කරන්න හිතෙනවා. ඒකට වගකීම් පටව ගන්නවා. අපි නෑ මම කිව්ව නැත්තම් කවුද කරන්නේ කියලා වගකීම් පටව ගන්නවා. පටව ගත්තා පස්සේ කිලෝරක් නැති පටලවිලි ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් සම්මුතියන්සි ක්‍රමේ මේ වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර කියලා මේ සේරම නැතර කරන්න උගන්වනවා. මොනක්වත්ම නොකර නිකන් ඉන්න පුළුවන් ස්වરૂපයක්. අන්නේ වෙලාව විතර අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි ආංශිකව එක එක දේවල් වලට ප්‍රතික්‍රියා කර ඉන්නවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ රූපය පිළිබඳව යම් ප්‍රමාණයකට ගුරුසු තැනදලා සියුම් තැන දක්වා හෝ මොකක් හරි වෙනසක් දැක්කම ඒ අනුව තමන් ඒකට ප්‍රතික්‍රියා කරන ක්‍රම තුනක් තියෙනවා. වේදනාදිගේ ප්‍රතික්‍රියා කරන නැත්නම් සංඥාදිගේ ප්‍රතික්‍රියා කරන නැත්නම් සංස්කාරදිගේ ප්‍රතික්‍රියා කරන. ඉතින් කමඨාන් වාර්තාව අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මේ එක එක අඹන්න ගිහිල්ලා හදන්න ගිහිල්ලා වෙලා තියෙන දේ. කවදා හරි යෝගාවචරය හොඳට දිනුනට පස්සේ කමඨාන් වාර්තාව ලියලා තාම කියනකොට තේරෙනවා ප්‍රතික්‍රියා කරලා තියෙන වේදනාව පැත්තෙන්ද මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සංඥා පැත්තෙන්ද මට ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සංස්කාර පැත්තෙන්ද කියලා තේරුණාට පස්සේ එයාට කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ ලියන්න ඕනේ හැබැයි වමාරලා ඒක දිහා බලන්න. ඒක ඉච්ඡතම අමාරු නෑ. ඒක ඉච්ඡතම අමාරු නෑ. හැබැයි මේ දැනුම තියෙන්න ඕනේ අපිට මේ රූපේ ගිවන් වුණාට පස්සේ අපි ඊගාවට එල්ලෙන්නේ අපි කියාත්ම ගෙනව පුරුද්දක් හැටියට. ඒක මේ වෙලාව අපිට වෙනස් කරන්න බෑ. හැබැයි දැනගන්න පුළුවන්. ඒ දැන ගැනීම සුවසේවාවට අත්‍යවශ්‍යයි.
සර්වඥාන්සේට හැකියාව තිබුණා ආසියනුසේ ඥානෙ මේ යන්න හදන්නේ මෙහා පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා කියන්න පුළුවන්. මේ තමන් මේ ආර්ය පරිශ්‍රණය කරනකොට ඒ වෙනස් වීම වෙනකොට තමන්ගෙන් එන ප්‍රතික්‍රියා තමන් කරන දේවල් එක සඳහා වෙන්න ආරින්න. ඒකට විරුද්ධ වෙන්න අපිට අයිතිවාසිකමක් නැහැ. මොකද අපි ගියාත්මය ඉඳලා ගේන කර්ම ශක්තියකින් වෙන්නේ. මෙන්න මේ දේට ප්‍රතික්‍රියා නොකර ක්‍රියා කරන්න. ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ආල්මෙන් කර්ම රසම වෙන්න යනවා. ඒ නිසා රූපේ ගෙවන් කරලා පස්සේ වේදනා සංඥා සංස්කාර දිගේ විශාල ගමනක් තියෙනවා. මේ ගමන් තුනක් නෑ. කෙනෙකුට තුංගොල්ලක් ඉන්නවා. එක්කෙනෙක් ගත්ත පාර දිගේ යනවා. ඒක අර රූපේ ගෙවන් කරද්දී බොහෝ කල් යනවා. ඒ මොකද ඒකෙදී අනුසය කෙලෙස් වලට පරිඋත්ථාන වීතිකම නෙවෙයි අනුසය කෙලෙස් වලට අත තියන්න පුළුවන්. මට මේ දෙයක් ආවොහම ඒක වේදනාව පැත්තේ විදීම් පැත්තෙම නටන්නේ මගේ බාලනයක් කරতে නෙවෙයි. ඒක ගිනාපු ආසය අනුසය හැටියට. මම සංඥාදිගේ නටනවා නම් ඒකත් මට මේ වෙලාව වෙනස් කරන්න බෑ. මට දැනගන්න පුළුවන් ඒක ඇවිල්ලා තියෙන්නේ විශාල මෝහ පටල රාශිය කල්ප ගානක එකතු වෙලා අපිට. ඒ වගේම සංස්කරණය කිරීමට හැකියාවක් එනවා. හිතෙනවා නම් ඒකත් දැන් වෙන එකක් නෙවෙයි. අන්න ඒක දැනගන්න පුළුවන් නම් තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ. මහන්නේ මේ සර්වඥාන්සේ දේශනා කරව ධර්මයට ඇතුළු මේ අඩුපාඩු හෙලි කෙරුවොත් බබලනවා. මට මේ තියෙන අතවල් පිස්සුව කියලා දන්නවනම් නිවනට ආසන්නයි. මේක වාසංගල මේකට කාඩ්බෝඩ් රොටුණු දාලා සම්මාන දීගෙන අනම්මනම් කරන්න පටන් ගත්තාම පිස්සු ඩබල් වෙනවා. බුදුජානනාංශ ගාවේ එහෙම ආලවට්ටම මොනක්වත් නැහැ. අපිට දීලා තියෙන කන්නඩිය හැටියට මගේ ප්‍රകൃතිය මොකක්ද කියලා බලන්න නම් මේ වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත අනුව තමයි අසුරු කරන කෙනා මොන කෙනෙක්ද මම මොන જાති කෙනෙක්ද කියලා ඒ අසුරින්මයි අන්‍යෝන්‍ය අසුරින්මයි මේක තේරුම් ගන්න පුළුවන්. මොකද දැන් සර්වචන්සි නැති නිසා. ඒ නිසා අපි අවංක වෙන්න ඕනේ. අපිට භාවනා කරනකොට වැටෙන දේ හිතන දේවල් ලියන්න එපා, පතන දේවල් ලියන්න එපා, වෙච්ච දේ ලියන්න. එතකොට දැනගන්න පුළුවන් මේ විඥාණය මේ අපේ තියෙන මේ අඩුපාඩු මොකද්ද අපේ වැරදි එලි දක්වන්න තියෙන පැකිලෙන ගතියෙන් වැඩ අරගෙන අපි නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වගේ සංසාරේ කරකවනවා. අපි හෙලි කිරීම හෙලි කරපු ගමන අපේ වැරද්ද හෙලි කරපු ගමන විඥාණයට යන්නේ නැතක් නැති වෙනවා. පාපොච්චාරණය කරපු ගමන විඥාණයට යන්නේ නැතක් නැහැ. උදාහරණයක් වශයෙන් හිත පිට ගියයි කියලා හිතන්න. පිට ගියාට කනකාට වෙන්නේ නැතුව නැවත හිත අරමුණට ගෙනත් අපි මේ ක්‍රියාවලිය කරන්න බෑ. කිසිම කෙලෙසයක් නැහැ. කෙලෙස් සියලුම අවශ්‍යයි. ධිට්ඨ ධම්ම වශයෙන්ම අවශ්‍යයි. ඒ වගේ මෙලෝ වශයෙන්ම ගෙවන්න පුළුවන් කර්ම ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දි අපි මේ වැරදි වසන් ගන්න ගිහිල්ලා විඥානේ දිගටම කොටන. නිසා වැරදි වෙන එක නෙවෙයි වැරදි වෙන එක සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. අපි ඒක හෙලි කරන්න ඕනේ. ඒක හෙලි කරලා ආයසරයක් කොච්චර ඉක්මනට අර ප්‍රകൃතියට තමන්ගේ වර්තමානට ගෙනත් යන්න පුළුවන්ද කියලා ඒ කොච්චර ගෙනත් තිබ්බත් පිට ගියේ හිත කොච්චර කනපාට ගෙනාවත් කොච්චර දක්ෂවට ගෙනාවත් සර්වඥාන්සේ කියන දේශනා කරන එක කාටද කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ දේ කාටද කියන්න ඕනේ. කියන්නේ පාපොච්චාරණය කරන්න ඕනේ. ආපත්‍ය දේශනේ කරන්න ඕනේ. තමන්ගේ වැරද්ද කාටද කියන්න ඕනේ. කිව්වට පස්සේ මේක කියෙන්නේ. තනියම නිවන් දකින්න බෑ. තනියම නිවන් දකින්න බෑ. වැරද්ද අල්ලගෙන ඒක හෙලි කිරීමක් කරන්න. හෙලි කරන්න විශ්වසනීය කෙනෙක් ඉන්න ඕනේ. බුදුසසුනේ තමයි ඉස්ලාම ලෝකේ පහළ වෙච්ච වගේ විශ්වසනීය කෙනෙක්. අනිත් එක තමයි අපිට භාවනා කරන කෙනෙකුට මේ හෙලි කිරීම හරහා අපේ අහිංසකකම අපේ තියෙන නිහතමානීකම හෙලි කරනකොට එන්න තේරෙන්න පටන් ගන්නවා අපි නැවතත් අවුරුදු 6කට අඩු කුච්චි දරුවෙක් වෙන්න පටන් ගන්නවා. ඔය පැහිකන්නේ අයියා කන්නක් කන්නේ පුළුවන් තරම් ඇතිදී ඇති කියන්නේ අපි ඔක්කොම එකම අම්මගේ දරුවන්ට වැඩිය පුදුම විශ්වාසයක් ඇති වෙනවා. ඇති වෙන්නත් ඕනේ භාවනා හරියන්න භාවනා හරිය ගමන් එක එනවා සමග්ගානන් තපෝසුකෝ කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. සමගී වුණට තපස හරි පහසුවක්.
වසංගන කෙනාට මේක කටු කොහලක්. ඒ නිසා ඒ වසංගන එක තමයි අපේ ප්‍රകൃතිය. අපි මේ බුද්ධ ශ්‍රද්ධාවේ, ධර්ම ශ්‍රද්ධාවේ, සංඝ ශ්‍රද්ධාවේ නැත්නම් මේ අනාථපිණ්ඩික සිතුමාට වගේ මේ කියන කතාවෙන් මේ ටික හෙලි කරන්න ඉගෙන ගන්න. හැබැයි ඔක්කොම නෙවෙයි. දවසින් දවස ටික හෙලි කරන්න. හෙලි කරනකොට ඒ ඇති වෙන බන්ධනය, ඒ ඇති වෙන සහෝදරකම නේ කොහෙදවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පව් සමා කිරීම නැත්නම් මේ ආත්මෙදිම ගිවන් කර දැමීම ඒක පව් අහෝසි කිරීමේ ක්‍රමයක්.